කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයිබෝවන් තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. සදහවතුනි, මඩ ගොහුරෙහි පිපෙන නෙළුමක් දිය මතු පිට විකසිත වන්නේ යම්සේද ඔබේ ජීවිතයත් ප්‍රඥාවෙන් විකසිත වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන අදත් අපට ආරම්භ කරන්නට අවසරයි කතං සුලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද මාතෘකාව පදනම් කරමින් පවත්වන සජීව වැඩසටහන. පැය 24ක ධර්ම sannivedana කර්තව්‍යයේහි මේ පැයට නියමිත මේ සජීව වැඩසටහනට පමණක් නොවේ. මා පෙර සඳහන් කළ සූවිසි පැය මුළුල්ලේම විසුරුවාලන ධර්ම sannivedana කර්තව්‍ය උදෙසා තමන් වහන්සේගේ තුරුණු ප්‍රවෘජා දිවිය කැප කරමින් තිබෙන ඒ වෙනුවෙන් අපට අවවාද අනුශාසනාවන් ලබා දෙන කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශවර එංගලන්තයේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසල වන ශ්‍රී සම්බෝධි ඉංග්‍රීසි දහම් පාසලෙහි ගරු ප්‍රධානාචාර්ය ධුරන්දර බෞද්ධ නාලිකාවේ සභාපති ධූරීන අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ අදත් ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අප පිළිගන්නවා. සාදු සාදු සාදු. සදහවතුනි, අද දවසේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා පසුගියදා අප කතා කළ සූත්‍ර දේශනාවේ ඉතිරි කොටස. ඒ වගේම තවත් අලුත් සූත්‍ර දේශනාවක් සඳහාද අපි ප්‍රවිෂ්ටයක් ලබා ගන්නටද බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මා මුලින්ම මතක් කරන්නට කැමතියි අපි පසුගියදා සාකච්ඡා කළේ සංයුක්ත නිකායේ කෝකාලික වග්ගයේ බ්‍රහ්ම සංයුක්තයේ බක බ්‍රහ්ම සූත්‍රය. එහි සූත්‍ර පිටකේන දේශනාව නායක ස්වාමීන් වහන්සේ පැහැදිලි කර දුන්නා. ඉන් අනතුරුව අටුවාවේ සඳහන් කරුණු එකිනෙක පැහැදිලි කරමින් යන ගමනේ ඒ බක බ්‍රහ්මයා තුල තිබුණු ලාමක මිත්‍යා දෘෂ්ටික අදහස වෙනස් කරන්න භාග්‍යවතුන් වහන්සේ එම ස්ථානයට වැඩම කරලා කොයි විදිහටද ඒ කාරණාව සිද්ධ කළේ කියන කරුණු තමයි පැහැදිලි කර දුන්නේ. ඉතින් අද ඒ සූත්‍ර දේශනාවේ කෙටි සාරාංශයක් සිහිපත් කරමින්ම ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අප සියලු දෙනා කෙරෙහිම මෙත්සිතින් යුතුව ඒ වැඩසටහනෙහි පූර්විකාව සපයන ලෙසට. අවසරයි නායක ස්වාමීන් වහන්සේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වතුනි. අදත් අපි අපේ ධර්ම සාකච්ඡාවේ පසුගිය වැඩසටහනේදී සාකච්ඡා කරන්නට යෙදුණු බක බ්‍රහ්ම සූත්‍ර දේශනාවෙහි අවසාන ගාථා කීපය අපි අටුවාවට අනුව විස්තර කරනවා. ඉන් අනතුරුව තමයි අපි පස්වන සූත්‍ර දේශනාව හැටියට කෝකාලික වර්ගයේ පස්වන සූත්‍ර දේශනාව හැටියට අපරාදිට්ඨි සූත්‍ර දේශනාව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. පින්නතුන්ට මතකයි බක බ්‍රහ්මයාට තිබුණු දෘෂ්ටිය තමයි ඒ බක බ්‍රහ්මයා වාසය කරපු ආත්මභාවය තුළ ඒ බ්‍රහ්ම ලෝකයේ තුළ ඒ විදිහට උත්පත්ති ලැබුවොත් එහෙම ඒ සදාකාලිකයි කියලා ඒ බක බ්‍රහ්මයා සහිතව අනිත් හැම දිනමත් දෘෂ්ටියකට පැමිණලා හිටියා. ඒ කියන්නේ සාස්වත දෘෂ්ටිය නමින් තමයි දෘෂ්ටිය හඳුන්වන්නේ. 72 දෙනෙක් නේද? 72 දෙනෙක්. එහෙම. එතකොට ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඔබට මේ ඒ බ්‍රහ්ම ලෝකයේ තිබෙන ආයුෂ ප්‍රමාණයට වඩා තවත් ආයුෂ ප්‍රමාණයක් ඒ විදිහට ගත කරන්න තිබෙනවා. එහෙම. එපමණක් නෙවෙයි ඔබ මේ ආත්මභාවයෙන් මිදුණට පස්සේ තවත් ආත්මභාවයන් තිබෙනවායි කියන කාරණය. එතෙන්දී
බක බ්‍රහ්මයාගේ පූර්වාත්ම භාවයන් පිළිබඳවත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. ඔබ මේ පින්කම් කරපු නිසා තමයි මේ බ්‍රහ්ම ලෝකයේ උත්පත්ති ලැබුවේ කියලා. ඉතින් එවැනි පින්කම් කීපයක් ගැන ගාථා වලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පමණක් නෙවෙයි. අවසාන ගාථාවෙන් අපිට පැහැදිලි වුණා බක බ්‍රහ්මයා සහ භාග්‍යතුන් වහන්සේ අතර තිබිච්ච සාංශාරික සහසම්බන්ධතාවයක් ගැනත්. ඉතින් අපි සාකච්ඡා කරන්නේ මේ පළවෙනි ගාථාවේ අටුවාවේ සඳහන් වන විස්තරය අපි මතක් කළා. දෙවෙනි ගාථාවේ නැත්තම් දෙවෙනි පින්කම සිදු කරපු දෙවෙනි පින්කම ගැන තමයි දැන් අපි අටුවාවේ විස්තර සහිතව සාකච්ඡා කරන්නේ. දැන් පෙළේ සඳහන් වෙනවා මේ විදිහට ගම් යහුරෙහි සොරුන් අල්ලා ගන්නා ලද අත්පා බැඳගෙන යනු ලබන ජනයා යම් හේකින් මිදීද ඒ සොරුන්ගෙන් මුදවා ගත්තා. ඒ මුදවා ගත්ත නිසා ඒ තාගේ පුරාතන වූ වෘතය හා සීලය නිදාපි නිසා ඒ විදිහට නිදාපි විදියා වගේ ඔබට පුළුවන්කම ලැබුණා එහි තියෙන ආනිසංස භුක්ති විඳින්නට. ඉතින් ඒ ගාථාවේ ඒ පෙළේ සඳහන් වෙන කෙටි විස්තරයේ සවිස්තරය තමයි දැන් මේ අටුවාවේ සඳහන් වෙන්නේ. මෙතෙන් සඳහන් වෙනවා මේ විදිහට තවත් අවස්ථාවකදී තවුසා ගම් යූරේ පන්සලක් මවා වනපෙත අසල වූ ගමක් ඇසුරු කොට වසයි. දැන් මෙතුමා ඒ විදිහට තාපස වේසයෙන් ප්‍රෝජා භූමියටපත් වෙලා පැවිදි භූමියටපත් වෙලා බවුන් වඩලා කොහොම හරි ඒ විදිහට ධ්‍යාන උපදවාගෙන සමාපatti උපදවාගෙන මෙතුමාට පුළුවන්කම තිබෙනවා හැම ඕනම දෙයක් මවන්න. එහෙමයි. ඉතින් මෙයා මවා ගත්තා ගම් යූරේ පන්සලක්. පන්සලක් මවාගෙන තමයි දැන් වාසය කරන්නේ. එකල්හි සොරු ඒ ගම පැහැරගෙන අතට ගත හැකි භාණ්ඩද ඊළඟට එළදෙනුන් ඊළඟට දාසයන් ලෙස අල්ලාගත් මිනිසුන්ද රැගෙන යති. එතකොට ඒ එළදෙනුන් මත විතරක් නෙවෙයි මිනිස්සුත් අල්ලගෙන යනවා දාසයන් විදිහට තියාගන්න. එහෙම. තමන්ගේ යටතේ තියාගන්න. ගවයෝත් ඊළඟට සුනකයෝත් මිනිස්සුත් මහා හඬ නගති. එතකොට මේ හැම සත්වයක්ම වගේම ගවයෝ සුනකයෝ වගේම මිනිස්සුත් හඬ තලනවා. කෑ ගහනවා. තවුසා ඒ ශබ්දය අසා ඒ කිමදැයි විමසන්නේ මිනිසුන්ට බියක් උපන්නේයි දැන මා දැකත් මේ සත්වයෝ නොනැසෙත්වායි අභිඥා චිත්තයෙන් සොරුන්ගේ මාවතේ චතුරංගනී සේනාවක් මෙව්ව. එතකොට ඇත්තස් රතපාබල කියලා කියන මේ චතුරංගනී සේනාවක් මැව්වා. එහෙමයි. ඒ සොරු ගමන් කරන මාර්ගයේ ඒ අභිඥා චිත්තයෙන් තමයි ඒක මැව්වේ. එහෙමයි. එහෙම මවලා මෙතෙන්දී සේනාවක් මැව්වා. වැඩෙහි සොරකමෙහි නියුතු වූ සොරු මේ දැක රජතුමා පැමිණියේ වන්නේයි සිතා. එතකොට කල්පනා කළා මේ දැන් රජ්ජුරුවත් මේ අසල ඉන්නවා වෙන්න පුළුවන්. චතුරංග සේනාවත් ඉන්නවා රජ්ජුරුවත් මේ වෙලාවේ ඉන්න පුළුවන්. සිතා පැහැරගත් අතහැර පලා ගිය. තවුසා යමකට යමක් අයිතිද එය ඔහුටම අයත් වේවායි අදිෂ්ඨාන කළේය. එතකොට දැන් අර පැහැරගෙන යනකොට මෙතෙන්දි පැහැදිලි වෙන්නේ පැහැරගෙන යනකොට එක එක්කෙනාගේ අයිති දේවල් මිශ්‍ර වෙනවනේ. එහෙමයි. CC එකනේ හොයාගන්න බැරි වෙනවනේ. එක එක සොරු එක එක්කෙනාගේ දේවල් අරගෙන තියෙනවා. එහෙමයි. එතෙන්දී එතුමා තවත් ඒ විදිහට අභිඥා චිත්තෙන් මොකද කළේ? ඒ කෙනාට අයිති දේවල්
ඒ කෙනාටම අයිති වේවා කියලා අදිෂ්ඨාන කරා. එහෙමයි. බලන්න එතකොට කොච්චර ලොකු පින්කමක්ද කරගෙන තියෙන්නේ කියලා. එය එසේම විය මහා ජනයා සුවපත් බවට පත් වූහ. මේක තමයි පළවෙනි පින්කම. ඒ කරපු දෙවෙනි පින්කම. එහෙමයි. බුදුරජාණන් වහන්සේ මෙය ඔහුගේ పూర్ව කර්මයයි දක්වනසේක් දෙවන ගාථාව වදාළසේක. එහි මෙතෙන් සඳහන් වෙනවා ඒනි කුලස්මින් ගං එහුරෙහිම ගයිහකං නීයමානං එතකොට අල්ලාගෙන යන අත්පා බැඳගෙන යනු ලබන යන අරුතයි. මේ ගාථාවේ සඳහන් වන වචනවල අදහස් තමයි දීලා තියෙන්නේ. ඊළඟට තුන්වෙනි ගාථාව. තුන්වෙනි ගාථාව අපිට මතකයි පෙළේ සඳහන් වුණා මිනිසුන් නසන කැමැත්තෙන් රෞද්‍ර වූ නාගයා විසින් ගඟ සලා මැදදී ගන්නා ලද නැව බලාත්කාරයෙන් මැඩ මිදුවේහිය. ඒ පුරාතන වූ තාගේ වෘතය හා සීලේ නිදාපිවිදියකු මෙන් සිහි කරමි. දැන් භාග්‍යතුන් වහන්සේට සිහි වෙනවා. ඔබත් දැන් සිහි කරගන්න. ඔබ මේ වගේ පින්කමක් කළා නේද කියලා. මොකද්ද? ගම් යුරේ දැන් අපි මේ විස්තරය බලමු. අටුවා දේශනාව කොහොමද සඳහන් වෙලා තියෙන්නේ කියලා. යලිත් අවස්ථාවක ගඟ ඉහළ වැසි එක් පවුලක් ගඟ පහළ වැසි පවුලක් සමග මිතුරුකමක් ඇති කොටගෙන දැබවලින් ඔරුවක් බැඳ බොහෝ කෑම් බීම්ද සුවඳ මල් ආදියද පටවාගෙන ගඟෙහි රළ පහර ඔස්සේ පැමිණේ. දැන් මිත්‍රත්වයක් ඇති කරගත්තා පහළ ඉන්න අයයි ඉහළ ඉන්න අයයි. නේද? මේ මිත්‍රත්වයක් ඇති කරගෙන මොකද කරන්නේ? ඒ අය හුමාරු කර ගැනීම සඳහා මිත්‍රයන් බැලීම සඳහා තමයි මේ ගමන් කරන්නේ. එහෙමයි. මිනිසුන් කමින් විකමින් නටමින් ගයමින් දෙව් විමනකින් යන්නන් මෙන් බලවත් ලෙස සොම්නස් වූහ. දැන් හැමෝටම මතක් වෙනවා කවුරු හරි බලන්න යනකොට. එහෙමයි. නේද? තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් බලන්නට යනකොට එහෙමයි. එක එක්කෙනා ඒ ගමනේදී සතුටු වීම සඳහා ඒ අය සතුටු කරවීම සඳහා එක එක කැවිලි වර්ග එහෙම හදාගෙන යනවා. එහෙමයි. අය ගැමි වහරට කියන්නේ කවුරුනේ අතින් කටින් එල්ලන් යනවා කියන. ඒක තමයි. එතකොට අපි යම් කිසි නිවසට ලබා දීම සඳහා සහ මග වියදමටත් එක එක දේවල් සකස් කර ගන්නවා. එහෙමයි. ඒ විතරක් නෙවෙයි කමින් ඊළඟට විකමින් නටමින් ගයමින් දැන් මෙතන බලන්න මේ කෑම සඳහා සහ ඊළඟට හපහපා ඉන්න දේවල් තරගෙන යනවා. එහෙමයි. නේද? ඒ විදිහට තමයි අරගෙන යන්නේ. ඊළඟට සඳහන් වෙනවා ගංගේය කුලයේ නාගයෙක්. එතකොට මේ ගංගේ කුලය කියලා කියන්නේ විශාල නාගයෙක්. එහෙමයි. විශාල නාගයෙක් කුලයේ නායෙක් දැක කුපිතව මොවුහු මට සංඥාවකුදු නොකරත් දැන් ඔවුන් සමුද්‍රයටම යවන්නේ මැයි මහත් ශරීරයක් මවා ජලකඳ දෙසට බෙදා නැගිට පෙනේ විදහා සූසූ ශබ්දය නගමින් සිටියේය. දැන් මේ අය මට කියන්නේ නැතුව තමයි දැන් මේ මගේ ගඟ තරණය කරන්න මට අයිති ගඟ තරණය කරන්න මේ ඇවිල්ලා ඉන්නේ. එහෙමයි. ඒ නිසා මම මොකද කරන්න ඕනේ? මේ අය බය කරන්න ඕනේ. මුහුදටම අරගෙන යනවා. එහෙමයි. මුහුදටම අරගෙන යනවා කියලා හිතලා සූසූ ශබ්දේ නැගුවා කියලා කියනවා. විශාල නාගයෙක්. ඊළඟට තවුසා පන්සලෙහි සිටින්නේ ඒ දැක මොවුහු ගයමින් නටමින් සොම්නස් සහිත වේති. දැන් බිය හඬක් නැගූහ. දැන් ඉස්සෙල්ලා දැක්ක බොහොම සතුටින් ගමන් කරනවා. නේද? විනෝද වෙලා එහෙම ගමන් කරනවා. දැන් එහෙම නැහැ. දැන් බිය හඬක් තමයි ඇහෙන්නේ. එහෙමයි. බිය හඬක් ඇහෙනවා. කිම් දැයි විමසා බලන්නේ
නා රජු දැක මා දැක දැකත් සත්වයෝ විනාශ නොවෙත්වායි අභිඥා පාදක ධානයට සම්වැද තම සිරුර හැර ගුරුළු වෙසක් මවා නා රජුට පෙන්වීය. ගුරුලට බයයි නාගයා. නේද? ගුරුලට බය නිසා නාගයාට පේන විදිහට නා රජුරවන්ට පේන විදිහට විශාල ගුරුලෙක් විදිහට මවා ගත්තා. නාරජ බියට පත්ත පෙනේ හකුලවාගෙන දියට ඇතුළු විය. මහජනයා සුවපත් බවට පත් වූහ. එතකොට හරියට මේවා නිකන් සුරංගනා කතා වගේ නේද? ඒ විදිහට කල්පනා කළාට මේවා ඇත්තටම සිදුවෙච්ච සිදුවීම් මේ. සත්‍ය සිදුවීම්. නේද? ඉතින් එතකොට ඒ වගේ ලොකු හැකියාවක් තියෙනවා අභිඥාලාභී කෙනෙකුට. අභිඥාලාභී කෙනෙකුට මේ පොළොව කම්පා කිරීමට පවා පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා කරන්න බැරි දෙයක් නැහැ. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම සූර්යයා පවා වසන්න පුළුවන්. සූර්යයා පවා වසන්න පුළුවන්. ඒ වගේ හැකියාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මෙයත් ඔහුගේ పూర్ව කර්මයකයි පෙන්වනසේ තෙවන ගාථාව අදාළසේක. එහි ලුද්දේන දරුණු වූ ඊළඟට මනුස්සකම්මයා මනුස්ස කාමතාය මිනිසුන් පීඩාවට මැරීමට කැමති බැවින් යන අරුතයි. දැන් ඒ අර ගාථාවෙන් සඳහන් වෙන වචනවල අර්ථ තමයි දීලා තියෙන්නේ. ඊළඟට සඳහන් වෙනවා තවත් අවස්ථාවකදී මෙතුමා ඉරිෂි ප්‍රවජ්ජාවෙන් පැවිදි වී කේසව නම් තවුසෙක් වීය. එතකොට නම තමයි කේසව. එහෙමයි. කවුරු හරි නමක් දාගන්න ඕන නම් ළමයෙකුට ඒ නම හොඳයි. එහෙමයි. නේද? එක එක නම් දාගන්න ඕනේ. එහෙමයි. ඒ සමයෙහි අප බෝසත් වූ කප්ප නම් තරුණයෙකු වී කේසවගේ සහචරයෙකු අතවැසියෙකු වී ආචාර්යයනට කුමක් කළ යුතුදැයි විමසන සිත් සතුටු වනසේ හැසිරෙන. ඊළාට බුද්ධි සම්පන්න අභිවෘද්ධි හැසිරෙන තැනැත්තෙක් විය. දැන් ඒ අපේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මේ කප්ප නම් තරුණයෙකු වී තරුණයෙක් බවට පත් වෙලා හිටියා. හැබැයි සාමාන්‍ය කෙනෙක් විදිහට නෙවෙයි. අර සියල්ලම අත්හැරලා දාලා කම්සෝය කියලා කියන එකේ අත්හැරලා දාලා ඒ විදිහට භාවනා වඩමින් ඊළඟට සිල් ගුණ පුරමින් තමයි හිටියේ. එතකොට මේ ගුණ මහන්තය නිසා මේ තරුණයා කල්පනා කළා කේසව තරුණයා කල්පනා කළා මම මේ යාළුවාට උදව් කරන්න ඕනි කියලා. එහෙම. මේ පුද්ගලයාට තරුණයාට උදව් කරන්න ඕනි කියලා අවශ්‍ය හැමදේම ලබා දෙනවා. හැමදේම හැම උවටනක්ම සිද්ධ කරනවා. කේසව තවුසාට ඔහු නොමැතිව වසන්නට නොහැකි වෙයි. එතකොට කේසව තවුසාට ඔහු නැතුව වාසය කරන්න බැරි වුණා. මේ දෙන්නටම එතකොට කේසව තරුණයාට පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ විදිහට කප්ප තරුණයාව නැතුව වාසය කරන්න. එහෙමයි. ඒ වගේ ලොකු බැඳීමක් ඇතුව වාසය කළේ. ඔහු නිසාම ජීවිතේ ගෙන යයි. කොයිතරම් තමන්ගේ ජීවිතේම කැප කරලා එතකොට. එහෙමයි. තමන්ගේ ජීවිතේ පවත්වන්නේ අර කප්ප තරුණයාගේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහාමයි. ඒ තරම් අර සීලය වෙනුවෙන් කැපුණා කියලා කියන එකනේ. තවත් කෙනෙක්ගේ සීලයක් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නේද? අර ගුණධර්මයක් පුරන කෙනෙකුට උදව් උපකාර කිරීම කොයිතරම් වටිනවද කියලා හිතන්න බලන්නකෝ එතකොට නේද? දැන් එතකොට පොයේ දවසේ සී සමාදන් වෙනවා. සී සමාදන් වෙලා ඉන්න කෙනෙකුට සහ ඊළඟට තවත් කෙනෙක් පන්සිල් ආරක්ෂා කරගන්න උත්සාහ කරන කෙනෙක් නම් එයාට උදව් කිරීම මත නේද? උදව් කිරීම මත කොයිතරම්
පිනක් රැස් වෙනවද කියන එක තමයි මෙතෙන්දී අපිට පැහැදිලි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඔහුගේ මේ පූර්ව කර්මයද දක්වනසේක් සිව්වැනි ගාථාව අදාළසේක. දැන් මේ ඒ ගාථාවල අදහසත් එක්ක ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ මේ විදිහට මේ තිබුණු සහසම්බන්ධතාවය පිළිබඳව ඒ විදිහට දේශනා කළා. ඒ වගේම අවසානයේදී සඳහන් වෙනවා මේ බක බ්‍රහ්මයා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි බොහෝම පැහැදීම ඇති කරගත්තා. ඊළඟට මේ සම්පූර්ණ මේ දෘෂ්ටි නැති කරගත්තා කියලා. එහෙමයි. දැන් අපිට ඊළඟ සූත්‍රයේ සඳහන් වෙනවා ඒ බ්‍රහ්මයෝ මාර්ගඵලවට පත් වුණාය කියලා. දැන් මෙතෙන්දී සඳහන් වෙන්නේ නැහැ මේ පෙළේවත් දැන් මේ බක බ්‍රහ්මයා සෝවාන් ආදී මාර්ගඵලයකට පත් වුණාද කියන එක. එහෙමයි. නමුත් මෙතෙන්දී පැහැදිලි අපිට ඒ යම්කිසි දෘෂ්ටියක් නැති කරගත්තා නම් සාස්වතාදී දෘෂ්ටියක් නැති කරගත්තා නම් සෝවාන් ආදී මාර්ගඵලයකට පත් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට තමයි මේ සූත්‍ර දේශනාව අවසන් වෙන්නේ. අපිට පැහැදිලි එතකොට යම්කිසි පින්කමක් සිද්ධ කරලා නැවත මනුෂ්‍ය ජීවිතයක් ලබන්න පුළුවන්කම ලැබෙන බවත්, ඒ වගේම තවත් පින්කම් සිද්ධ කරලා ඒ විදිහට දිව්‍යාත්ම භාවයක් ලබා ගන්න පිළිවන්කම ලැබෙන බවත්, ඒ වගේම සද්ධා මාත්‍රයක් හරි තිබුණොත් නේද? සද්ධා මත්තම් පේම මත්තම් කියලා සඳහන් වෙන්නේ. සද්ධා මාත්‍රයක් පේම මාත්‍රයක් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි ඇති කරගත්තා නම් ඒ තුලින් දිව්‍යාත්ම භාවයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙන බව. ඒ විතරක් නෙවෙයි, මෙවැනි මේ තවුසන් වැනිව ඒ විදිහට වාසය කළත් බුදුරජාණන් වහන්සේ නමක් නැති කාලයක වුණත්, බුද්ධෝත්පාද කාලයක වුණත් නේද? තවුස් වේසෙන් වාසය කළොත් එහෙම ඒ පුණ්‍ය ශක්තිය අනුවන එක සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි මේ ආත්ම භාවයේදීම යම් කිසි කෙනෙක් ධානයක් පොදවා ගත්තොත් ඒ ධාන චිත්තයෙන් මේ පරලෝක ගියාම නැවත ඒ බ්‍රහ්ම ලෝකවල උත්පත්ති ලබනවා. ඒ බ්‍රහ්ම ලෝකවල උත්පත්ති ලබන්නේ ඒ පියවරට අනුව ගත්තොත් එහෙම හීන මධ්‍යම ප්‍රනීත විදිහට ධානය උපදවා ගත්තොත් ඒ දිව්‍ය තලවලට නැග ගන්න පුළුවන්කම ලැබෙනවා. එහිදීත් මේ විදිහට ධර්ම ශ්‍රවණය කරලා එහිදීත් මිත්‍යා දෘෂ්ටි නැති කරගෙන නේද? එහි මිත්‍යා දෘෂ්ටික ආත්ම භාවයක් ලැබලා තියෙන්නේ. ඒ විදිහට ධර්ම අවබෝධය ලබන්නට හැකියාව ලැබෙන බව තමයි අපිට මෙතෙන්දී මේ පැහැදිලි වෙන්නේ සහන්. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ ඉතා වටිනා සූත්‍ර දේශනාවක් අපි දින දෙකක් මේ පිළිබඳව සාකච්ඡා කළා. කොයි විදිහටද ඒ බ්‍රහ්මතලයට බක බ්‍රහ්මයා ප්‍රවිෂ්ඨ වුණේ කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ යලි සිහිපත් කර දීමත්, ඒ වගේම විශේෂයෙන්ම බක බ්‍රහ්මයා තුල තිබුණු ඒ ලාමක මිත්‍යා දෘෂ්ටික අදහස ප්‍රහීන කරලා මේ සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටා කටයුතු කරන්න බක බ්‍රහ්මයාව මඟ පෙන්වීම සම්බන්ධයෙන් තමයි මේ සූත්‍ර දේශනාව තුළ පැහැදිලි කර දුන්නේ. ඉතින් එහි අවසන අපි පෙර සඳහන් කළාක් මෙන් අද වැඩසටහන ආරම්භයේදී මතක් කළාක් මෙන් තවත් සූත්‍ර දේශනාවක් සඳහා අපි ප්‍රවිෂ්ඨය ලබා ගන්නට බලාපොරොත්තු වෙනවා. සමහර වෙලාවට මේ බ්‍රහ්ම සංයුක්තයේ කෝකාලික වගේන සූත්‍ර දේශනාවන් ඉතා දීර්ඝව විස්තර කරමින් එය මනාව පැහැදිලි කර දීමේ අරමුණින් තමයි අපි දින කිහිපයක් මේ එක් සූත්‍ර දේශනාවක් සාකච්ඡා කරන්නේ. නායක ස්වාමීන් වහන්සේ සූත්‍ර පිටකේන පෙළ පමණක් නොවේ අටුවා දේශනාව හරහාද ඒ ගැඹුරු දහම් කාරණාවන් සරලව අපිට පැහැදිලි කර දීමක් මෙමගින් සිද්ධ කරනවා. ඒ අනුව අපි මීළඟට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකායේ බ්‍රහ්ම සංයුක්තේන තවත් සූත්‍ර දේශනාවක් අපරාදිට්ඨි සූත්‍ර දේශනාව. නායක ස්වාමීන් වහන්සේ ඒ සූත්‍ර දේශනාව සඳහා අපි ප්‍රවිෂ්ඨයක් ලබා ගනිමු. මා කැමැති දැනගන්න මේ සූත්‍ර දේශනාව කොයි විදිහටද ආරම්භ වෙන්නේ? ඒ පිළිබඳව හැඳින්වීමක් කරලම අපි මේ සඳහා ප්‍රවිෂ්ඨ වෙමු. අපි දැන් සාකච්ඡා කරන්නේ එතකොට කෝකාලික වර්ගයේ අපරාදිට්ඨි සූත්‍ර දේශනාව.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර සමීපයේ ජේතවන නම් වූ අනේපුර සිටුගේ ආරාමයේ වැඩවසන සේක. එකල්ලි එක්තරා බඹකුට යමෙක් මෙහි පැමිණෙන්නේ නම් එබඳු මහණෙක් හෝ බමුණෙක් හෝ නැතයි මෙබඳු ලාමක මිත්‍යා දෘෂ්ටියක් උපන්නේ වෙයි. දැන් ඔය කල්පනා කරන්න ඕනේ මේ මනුෂ්‍ය ජීවිතේ විතරක් නෙවෙයි. නේද? මනුෂ්‍යයන්ට විතරක් නෙවෙයි. බ්‍රහ්ම ලෝකයට ගියාම පින් කරලා බ්‍රහ්ම ලෝකයට ගිහිලත් එහෙදීත් මිත්‍යා දෘෂ්ටික අදහස් පහළ වෙනවා. එහෙමයි. නේද? දැන් කල්පනා කරන්නේ මේ ජීවිතයේ දැන් මේ ජීවිතේ එහෙම දෘෂ්ටියක් තිබුණ නැහැනේ. එහෙමයි. නේද? ඒ කියන්නේ දැන් හොඳ පින්කම් සිද්ධ කරපු නිසා පින පව පිළිබඳව ලොකු විශ්වාසයකින් තමයි ඒ විදිහට කටයුතු කළේ. ඉතින් අපි කල්පනා කරන්නට ඕනේ අපිට මේ ජීවිතේ සම්‍යක් දෘෂ්ටික භාවයට පත් වුණාට එහෙමයි. ඒ ආත්ම භාවයන් ලබනකොට මේ මිත්‍යා දෘෂ්ටි කියලා කියන එක සම්පූර්ණයෙන් නැති කරේ නැත්තම් නේද? එහෙමයි. මිත්‍යා දෘෂ්ටි කියලා කියන එක සම්පූර්ණයෙන් නැති කලේ නැත්තම් ඊළඟ ආත්ම භාවයේදී නැවත මිත්‍යා දෘෂ්ටික බවට පත් වෙන්න පුළුවන්. එහෙමයි. ඒ වගේ භයානක ස්වභාවයක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ ආනන්තරයේ පාප කර්මයටත් වඩා බරපතලයි කියලා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඒකට හේතුව ආනන්තරයේ පාප කර්මයක් කවදා හරි කල්ප ගාණක් ගෙවලා හරි අවසන් කරන්න පුළුවන්. එහෙම මිත්‍යා දෘෂ්ටි කියලා කියන එක ගෙවෙන්නේ නැහැ. කල්ප ගාණක් ගියත් ගෙවෙන්නේ නැහැ. ඒ දෘෂ්ටියේ අවසන් වෙනකන් ගෙවෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙතෙන්දී ඊටාම වැදගත්ම කාරණේ තමයි අපි මුලින්ම අවබෝධ කරගත්තා බ්‍රහ්ම ලෝකයට ගියත් ධ්‍යාන උපදවගෙන බ්‍රහ්ම ලෝකයට ගියත් අපටත් මේ විදිහේ දෘෂ්ටියක් ඇති වෙන්න පුළුවන්. එහෙමයි. ඉතින් ඒ නිසා දැන් මේ බ්‍රහ්මයාට ඇති වුණා දෘෂ්ටියක් මොකද්ද? ලාමක දෘෂ්ටියක් ඇති වුණා. ඒ විදිහට අපි මේ බ්‍රහ්ම ලෝකේ වාසය කරනකොට මෙහි පැමිණෙන්නේ නම් එබඳු මහණෙක් හෝ බමුණෙක් හෝ නැතයි මෙබඳු ලාමක මිත්‍යා දෘෂ්ටියක් පහළ වුණා. මොකද්ද මිත්‍යා දෘෂ්ටිය? මෙහි ඉන්නේ බ්‍රහ්මයෝ විතරයි. මේ ලෝකයට එන්න පුළුවන් කමක් නැහැ සමනක් බ්‍රහ්මණයන්ට. නේද? සමන බ්‍රහ්මණයන්ට මේ ලෝකෙට එන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. එතකොට පැමිණෙන්න පුළුවන් කමක් නැහැ කියලා දෘෂ්ටියක් පහළ වුණා. ඒකල්ලි භාග්‍යවතුන් වහන්සේ ඒ බඹහුගේ චිත්ත පරිවිතර්කය තම සිතින් දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගු කරන්නේ හෝ වේද දිගු කළ අතක් හකුළු වන්නේ හෝ වේද එපරිද්දෙන් දෙව්රම්හි අතුරුදන් වූසේක් ඒ බඹලොහි පහළ වූසේක. එකල්ලි භාග්‍යවතුන් වහන්සේ තේජෝ ධාතු සමවතට සමවැද ඒ බඹහුගේ මත්තෙහි අහසෙහි පලක් බැඳ හුන්සේක. දැන් වාසය කරන්න දැන් මේ භාග්‍යවතුන් වහන්සේ තේජෝ ධාතුවට සමවැදිලා නේද? තේජෝ ධාතුවට සමවැදිලා ඒ බ්‍රහ්මයාට ඉහළින් ඒ බ්‍රහ්මයාට ගොඩාක් ඉහළින් වැඩ වාසය කරනවා. වැඩ වාසය කරනවා. තේජෝ ධාතුවට සම්වදින්නට හේතුව තමයි එතෙන්දී භාග්‍යවතුන් වහන්සේ නීල පීත ලෝහිත ඕදාත මාංජේස ප්‍රභාස්වර කියලා කියන ඒ රශ්මි මාලාව විහිදුවමින් තමයි වැඩ සිටියේ. ඒකට තේජෝ ධාතුවට සම්වදින්න ඕනේ. ඉතින් ඊළඟට සඳහන් වෙනවා ඉක්බිති ආයුෂ්මත් මුගලන් තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වැඩවසනසේක් දැයි මේ සිතවිය. දැන් ඒ ශ්‍රාවකයන් නිතරම බලනවනේ. එහෙමයි. අපේ බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා. එහෙමයි. නේද? එහෙමයි. ඒ සියලුම ශ්‍රාවකයන් ඒ ලබාගෙන ඉන්න සැනසීම නිසාම බුදුරජාණන් වහන්සේ නිතරම නිරන්තරයෙන්ම ආශ්‍රය කරන්නට ලැබීම මහා සැනසීමක්නේ. එහෙමයි. ඒ නිසා නිරන්තරයෙන් බලනවා බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ කොහේ වැඩ ඉන්නවද කියලා. එහෙමයි. ඒ වෙලාවේ ආයුෂ්මත් මුගලන් තෙරණුවෝ ඒ බඹහුගේ මත්තෙහි අහස
තේජෝ ධාතු තේජෝ ධාතෝ සමවත්තට සමවැද පළගින් වැඩහුන් භාගතුන් වහන්සේ මිනිසස ඉක්මවා පැවැති පිරිසුදු දිවසින් දුටුවහ. ඒතර මනුස්සයෙන් ඉක්මවා ගිය නේද? එහෙමයි. ඒ විදියට භාගතුන් මුගලන් මහරහතන් වහන්සේ ඒ විදියට දකිනවා. දිබ්බේන චක්කුමා දිබ්බ චක්කු ඥානය උපදවාගෙන. ඊළඟට මේ දැක යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගු කරන්නේ හෝ වේද දිගු කළ හතක් හකුළු වන්නේ හෝ වේද එපරිද්දෙන්ම දෙව්රම්හි අතුරුදන් වූවාහු ඒ බඹලොව පහළ වූහ. ඉක්බිති ආයුෂ්මත් මුගලන් තෙරණුවෝ තේජෝ ධාතු සමවතට සමවැද පෙරදිග ඇසුරු කොට භාගතුන් වහන්සේට යටත්සේ ඒ බඹහුගේ මත්තෙහි අහස පළගින් වැඩ හුන්හ. දැන් මුගලන් මහරහතන් වහන්සේ වැඩම කරලා පෙරදිගට පැත්තට වෙන්නට වැඩ ඉන්නවා භාගතුන් වහන්සේට පහළින්. බ්‍රහ්මයාට ඉහළින් වාසය කරනවා. ඊළඟට ඉක්බිති ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන්ට භාග්‍යතුන් වහන්සේ දැන් කොහිදයි වැඩවසන සේක්දැයි සිත් පහළ වුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් බැලුවා භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ කොහෙද වැඩ ඉන්නේ කියලා. ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරණුවෝ තේජෝ ධාතු සමවතට සමවැද ඒ බඹහුගේ මත්තෙහි අහස පර්යංකයෙන් වැඩහුන් භාග්‍යතුන් වහන්සේ මිනිසස ඉක්මවා පැවැති පිරිසුදු දිවසින් දුටුවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දුටුවා භාග්‍යතුන් වහන්සේ දැන් මේ පර්යංකයෙන් වැඩ ඉන්නවා. දැක යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගු කරන්නේ හෝ වේද දිගු කළ හතක් හැකුළුවන්නේ හෝ වේද එපරිද්දෙන්ම දෙව්රම්හි අතුරුදන් වූවාහු ඒ බඹලොව පහළ වූහ. එකල්හි ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරණුවෝ දකුණු දිග ඇසුරු කොට භාග්‍යතුන් වහන්සේට යටත්සේ ඒ බඹහුගේ මත්තේ අහස තේජෝ ධාතු සමවතට සමවැද පර්යංකයෙන් වැඩ වුන්හ. දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ හිටියේ එතකොට දකුණු පසට වෙන්නට. එහෙමයි. වැඩ හිටියේ. ඉක්බිති ආයුෂ්මත් මහා කප්පිට තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ දැන් කොහිදයි වැඩවසන සේක්දැයි මේ සිත විය. ආයුෂ්මත් මහා කප්පින තෙරණුවෝ තේජෝ ධාතු සමවතට සමවැද බඹහුගේ මත්තේ අහස පළගින් වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දැකලා දිවසින් දැකලා දැක යම්සේ බලවත් පුරුෂයෙක් ඒ විදිහටම වැඩ ඉන්නවා. ඉක්බිති ආයුෂ්මත් මහා කප්පින මහා තෙරණුවෝ පැසුළු දිග ඇසුරු කොටගෙන භාග්‍යවතුන් වහන්සේට යටස්සේ ඒ බඹහුගේ මත්තෙහි අහස තේජෝ ධාතුවට සමවැදිලා වැඩ ඉන්නවා. දැන් මේක මේ සතර දිසාවට වෙන්නට මේ රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. වැඩ ඉන්න වෙලාවේ ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ද භාග්‍යවතුන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා ඒ විදිහටම බලලා අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ විදිහට තේජෝ ධාතුවට සමවැදිලා අර විදිහටම වැඩ ඉන්නවා. ඒ වැඩ ඉන්නේ ඒ විදිහට ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ උතුරුදු ගෑසුරු කොටගෙන භාග්‍යවතුන් වහන්සේ යටත්සේ බඹහුගේ මත්තෙහි අහසේ තේජෝ ධාතු සමවතට සමවැදිලා ඒ විදිහට වැඩ ඉන්නවා. දැන් මේ මහරහතන් වහන්සේලා සතර දිශාවෙන් මේ විදිහට වැඩ ඉන්නවා. ඒ වෙලාවේ ඉක්බිති ආයුෂ්මත් මුගලන් තෙරණුවෝ ඒ බඹහට ගාථාවෙන් මේ විදිහට මතක් කරනවා. එවත්නි පෙර තාගේ යම් දෘෂ්ටියක් වීද ඒ තාගේ ඒ දෘෂ්ටිය දැන් අදත් මේ දැනුත් තියෙනවද කියලා අහනවා. දැන් ඔබට දෘෂ්ටියක් තිබ්බනේ. දෘෂ්ටි මොකද්ද? මේ බ්‍රහ්ම ලෝකයට සමන බ්‍රාහ්මණයෙන් එන්න බෑ කියලා. එහෙමයි. නේද? අපි විතරයි ඉන්නේ. සමන බ්‍රාහ්මණයෙන් එන්න බෑ. බඹලව
ප්‍රභා මැඩ පවත්වමින් බබලන බුදුරජාණන් වහන්සේ දකිහිද? පේනවද භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා? ඒ විදිහට ප්‍රභා අර විදිහට ප්‍රභාමත්ව භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා පේනවද කියලා අහනවා. එහෙමයි. දැන් ඒ වෙලාවේ නිදුකාණනි පෙර මාගේ යම් දෘෂ්ටියක් වීද ඒ දෘෂ්ටිය දැන් නැත. මගේ එහෙම එකක් තිබුණා දැන් ඒ දෘෂ්ටිය නැහැ. මේ බඹලොව ප්‍රභාමත්ව වැඩ සිටිමින් බබලන බුදුරජාණන් වහන්සේ දකිමි. මට පේනවා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ මම අද ඒ විදිහට නිත්‍ය වෙමි සාස්වත වෙමි කෙසේනම් කියන්න. එතකොට මන් නිත්‍යයි කියලා ස්ථිරව අදහසක් පහළ කරගත්තන හිටියානම් නිත්‍යයි කියලා. එහෙමයි. නේද? දැන් පැහැදිලි මේ මිත්‍යා දෘෂ්ටියක් කියලා කිව්වහම මේ අපි හිතමුකෝ නිත්‍යයි කියලා කියන දෘෂ්ටිය එහෙමයි. කොයිතරම් බලවත්ද කියලා කියන එක. ඒ කියන්නේ අපි හිතමුකෝ හැම ආකාරයෙන්ම දෘෂ්ටියක් හිතට පහළ වෙන්න පුළුවන්. මට විතරයි මේ සැප තියෙන්නේ. එහෙමයි. පුංචි දෙයක් හරි ඇති. එහෙමයි. නේද? මං විතරයි මේ විභාගේ පාස් කරලා තියෙන්නේ. එහෙමයි. නේද? මට විතරයි මේ හැකියාව තියෙන්නේ. මේ හැකියාව මට විතරයි තියෙන්නේ. එහෙම නැත්නම් පුංචි දෙයක් හරි අම්මා ආදරේ මට විතරයි. එහෙමයි. නේද? තාත්තා ආදරේ මට විතරයි. එහෙමයි. අනිත් අයිලාට මල්ලාට වඩා මට විතරයි ආදරේ. ඔය ටික ඇති. නේද? ඒ දෘෂ්ටියට පැමිණෙන නිත්‍ය කියලා කියන දෘෂ්ටියට පැමිණෙන්න ඒ වගේ පුංචි දෙයක් ඇති. එහෙමයි. ඒ බ්‍රහ්මයාට පහළ වෙච්ච සිත මොකද්ද? මං විතරයි අපි විතරයි මේ ලෝකේ ඉන්නේ. සමන බ්‍රහ්මණයට එන්න බෑ. එහෙමයි. එතකොට කවුරු හරි හිතුවොත් එහෙම දැන් මේ දෘෂ්ටියේ බරපතලකම යම් කිසි විදිහකින් මේ අපිට විතරයි මේ පින්කම් කරන්න පුළුවන්. මේ පින්කම් පවා එහෙම වෙන් කරගත්තොත් එහෙමයි. ඒක නිත්‍යයි කියන නිත්‍ය සංඥාවට වැටෙනවා. එහෙමයි. ඒ නිත්‍ය සංඥාවේ බරපතලකම තමයි මේ කියන්නේ. එහෙමයි. අපි පැහැදිලි කරගන්නට ඕනේ ඒකයි. එහෙමයි. නේද? දැන් එතකොට බ්‍රහ්මයාට පහළ වෙච්ච සිත ගැන අපි මේ කල්පනා කරන්නේ නේද? ඒකෙන් අපි පැහැදිලි කරගන්න ඕනේ නිත්‍යයි කියලා. ඒ විදිහ නිත්‍ය ස්වභාවයක් හටගත්තොත් ඒක මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. ඒ සාසත දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා කියලා දැන් මේ බ්‍රහ්මයා කාටද මේ කියන්නේ? මුගලන් මහරහතන් වහන්සේට කියනවා. ඊළඟට ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ බඹහට සංවේගයේ දනවා යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගු කරන්නේ හෝ වේද දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේද එසෙයින්ම ඒ බඹලෝ අතුරුදන් වූසේක් දෙව්රම්හි පාල වූසේක. දැන් ඔය අටුවා දේශනාව ප්‍රතික්ෂේප කරන අය ඉන්නවනේ සහ නේද? අටුවා දේශනාව ප්‍රතික්ෂේප කරන අයට මේ ටික විතරයි අහන්න ලැබෙන්නේ. පෙළ විතරක්. එහෙමයි. අටුවා එතකොට අපි අටුවාව දෙසට ගිහිල්ලා බලමු තවත් මොනවද සඳහන් වෙන්නේ කියලා. මේ ගැන. ඉක්බිති දැන් භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා. නැවත දෙව්රම් වෙහෙරට වැඩම කළා. එහෙමයි. අර සංවේගී උපදවානේ. එහෙමයි. නේද? එතෙන්දි මේ ඇත්තටම ධර්ම සංවේගයක් තමයි එතෙන්දි ඉපදුනේ. අනේ මේ මගේ මේ මං හිතාගෙන හිටපු අදහස කොයිතරම් වෙනස් දෙයක්ද? නේද? කොයිතරම් වෙනස් දෙයක්ද? ඒක වෙනස් වෙන්න පුළුවන්. එහෙමයි. කියලා ඒ සංවේගය උපද්දවලා භාග්‍යතුන් වහන්සේ නැවත වැඩම කළා. ඉක්බිතියේ බ්‍රහ්මතෙමේ එක්තරා අතවැසි. එතකොට දැන් මේ අදහස තමන්ගේ හිතේ නැති වුණාට දැන් අර ඉන්නේ බ්‍රහ්මයෝ අතර දැන් සාකච්ඡා වෙනවා. එහෙමයි. සාකච්ඡා වෙලා ඉක්බිතියේ බ්‍රහ්මතෙමේ එක්තරා අතවැසි බ්‍රහ්මයෙකුට ඇමතිය. අමතලා මෙහෙම කියනවා. නිදුකාණෙනි. එව තෝ ආයුෂ්මත් මුගලන් තෙරුන් වෙත එළඹව. දැන් මුගලන් මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ විදිහට අහන්න කියනවා. එහෙමයි. එළඹ මුගලන් තෙරුන්ට නිදුකාණෙනි මොග්ගල්ලානේනි
භවත් මොග්ගල්ලාන, ඊළඟට භවත් කස්සප මහරහතන් වහන්සේ, කප්පින මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ තෙරුන් වැනි මෙසේ මහත් 이르දී ඇති, මහත් ආනුභාව ඇති ඒ භාග්‍යතුන් වහන්සේගේ වෙනත් සව්වෝ ඇද්දැයි මෙසේ කියවයි. දැන් අහන්න කියලා කියනවා මේ ශ්‍රාවකයන් හැර තවත් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්නවද කියලා. මෙතෙන්දී අදහස් දෙකක් කියනවා. අදහස් දෙකක් කියනවා. එකක් තමයි මේ තවදුරටත් ඒ දෘෂ්ටිය තියෙනවද කියලා හැඟෙනවා. තවත් පැත්තකින් ඒ මහරහතන් වහන්සේලා පිළිබඳව පැහැදීමෙන් අහනවද කියලා අදහසක් එනවා. නේද? එතකොට ඒ අතවැසි බඹතෙමේ නිදුකාණෙනි එසේ යයි බඹහට පිළිතුරුදී ආයුෂ්මත් මුගලන් තෙරුන් වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් මහ මුගලන් තෙරුන්ට නිදුකාණෙනි මොග්ගල්ලානේනි භවත් මොග්ගල්ලාන, කස්සප, කප්පින, අනුරුද්ධ තෙරුන් මෙන් මෙසේ මහත් 이르දී ඇති, මෙසේ මහත් ආනුභාව ඇති භාග්‍යතුන් වහන්සේගේ වෙනස් සව්වෝ ඇද්දැයි මේ කියේ. එතකොට අහනවා මේ විදිහේ ආනුභාව සම්පන්න මහරහතන් වහන්සේලා තවත් වැඩ ඉන්නවද? ඉක්බිති ආයුෂ්මත් මහා මුගලන් තෙරණුවෝ ඒ අතවැසි බඹහට ගාථායෙන් වදාළසේක. දැන් මහා මුගලන් මහරහතන් වහන්සේ ගාථාවෙන් අර බ්‍රහ්මයාට මේ විදිහට දේශනා කරනවා. ත්‍රිවිද්‍යා ඇති ඉරිදිවිද ඥාණයට පැමිණි පරසිත දැනීමෙහි දක්ෂ වූ ක්ෂය කළ ආශ්‍රව ඇති රහත් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බොහෝය. එතකොට ත්‍රිවිද්‍යා උපදවා ගත්ත නේද? ඊළඟට ඉර්ධිවිද ඥානය සහ ඊළඟට පරිචිත විඥාන ඥානය උපදවා ගත්ත ශ්‍රාවකයෝ තවත් වැඩ ඉන්නවා. ඉක්බිති අතවැසි බඹතෙමේ ආයුෂ්මත් මුගලන් තෙරුන්ගේ වචනය පිළිගෙන අනුමෝදන්ව ඒ බඹහු වෙත එළඹියේහ. දැන් මේ අතවැසි බ්‍රහ්මයෙක් ඇවිල්ලා ඇහුවේ. එහෙමයි. ඒ බ්‍රහ්මයා ගිහිල්ලා අර මුලින් බ්‍රහ්මයාට මතක් කරනවා එළඹ ඒ බඹු හට මෙසේ කිය නිදුකාණෙනි ආයුෂ්මත් මුගලන් තෙරුණෝ මේ විදිහටම කිව්වා කියලා නැවතම අරගාතාවම මතක් කරනවා. මට මෙන්න මේ විදිහට තමයි මහා මුගලන් මහරහතන් වහන්සේ මතක් කළේ කියලා ඒ ගාථාවම කියනවා. ඊළඟට ඒ අතවැසි බඹතෙමේ මෙය කීහ. සතුටු සිත් ඇති ඒ බඹතෙමේ ඒ අතවැසි බඹුගේ වාසිතය පිළිගත්තේය. දැන් පිළිගන්න වුණා. එහෙමයි. දැන් කෙලින්ම ගිහිල්ලා ඒ බ්‍රහ්මයාම ඇහුවේ නැහැ. මොකද මේ ඒ බ්‍රහ්මයාගෙන් අහපු ප්‍රශ්නයට පිළිතුරු ලැබුණානේ මොගලන් මහරහතන් වහන්සේගෙන්. එහෙමයි. නේද? ඒ බ්‍රහ්මයා ගිහිල්ලා ඇහුවේ නැහැ. අතවැසි බ්‍රහ්මයෙක් ලව්ව තමයි ගිහිල්ලා ඇස්සෙව්වේ. එහෙමයි. ඉතින් ඒ විදිහට ඒක පිළි අරගෙන නැවත ගොඩාක් සතුටුුණා කියලා මේ සූත්‍ර දේශනාව අවසානයේ සඳහන් වෙනවා. අපි අටුවා විස්තරයට ඊළඟ සාකච්ඡාවේදී ලැබෙමු. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ ඊටා වටිනා සූත්‍ර දේශනාවන් දෙකක් අද අපට ශ්‍රවණය කරන්නට ලැබුණා. එහිදී අවසාන සූත්‍ර දේශනාව විදිහට සංයුක්ත නිකායේ කෝකාලික වර්ගයේ අපරාදිට්ඨි සූත්‍රය තමයි නායක ස්වාමීන් වහන්සේ සූත්‍ර පිටකයේ එන කරුණු මතක් කර දීම සිද්ධ කළේ. එහි අටුවා කතාව අපි මීළඟ දවසේදී ඔබ වෙනුවෙන් ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා, පැහැදිලි කර දීමට අපේක්ෂා කරනවා. සදහවතුනි, මේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටා කටයුතු කරන්නට ඒ බ්‍රහ්මයන්ට දෙවිවරුන්ට වගේම ඔබ අප සියලු දෙනාටම පින්සිත් පහළ වේවා, වාසනාව උදා වේවා කියන පිවිතුරු ප්‍රාර්ථනාවත් සමගින් අද වැඩසටහන නිමාවට පත් කරන්නට අපට අවසරයි. ඒත් එක්කම මතක් කරන්න ඕනේ බෞද්ධ නාලිකාව, බෞද්ධ රූපවාහිනිය සාමාන්‍ය නාලිකාවක් විදිහට බස්නාහිර පළාතේ වෙසෙන ඔබට වගේම
ඩයලොග් TV, POTV කියන චන්ද්‍රිකා තාක්ෂණයන් ඔස්සේ ඔබ ලංකාවේ කොහේ කොතැනක සිටියත් අපව නරඹන්නට ඔබට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම බෞද්ධ ගුවන්විදුලිය FM මෙගාහර්ට්ස් 101.3න් සහ FM මෙගාහර්ට්ස් 101.5න් අප දිවයින පුරා විසුරුවා හරිනවා. ඉතින් ඒ ධර්ම sannivedana සේවාව සමගින් ඒකාත්මිකව ධර්ම අවබෝධයෙන් ඔබේ ජීවිතය සුපෝෂණය කරගන්නට අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම ඔබ සත් සමුදුරෙන් එහා ලෝකයේ කොහේ කොතැනක සිටියත් අපව නරඹන්න ශ්‍රවණය කරන්නට පුළුවන් අවස්ථාව අවකාශය අප සකසා දී තිබෙනවා www.thebuddhist.tv කියන වෙබ් අඩවිය හරහා. www.thebuddhist.tv කියන වෙබ් අඩවිය හරහා ඔබට අපව නරඹන්නට පුළුවන්. විශේෂයෙන්ම සජීවීව අපිව පැය 4ක කාල සීමාවක් තුල නරඹන්නට පුළුවන්කම තිබෙනවා එකවර. ඉන් අනතුරුව බෞද්ධ ගුවන්විදුලියද ශ්‍රවණය කරන්නට ඔබට පුළුවන්කම තිබෙනවා ඒ විදිහටම. ඒ වගේම අපේ සුවිශේෂී වැඩසටහන් එක පෙළට නරඹන්නට ඔබට පුළුවන්. විශේෂයෙන්ම ධර්ම දේශනාවන්, සාකච්ඡා වැඩසටහන්, භාවනා වැඩසටහන්, අභිධර්ම දේශනාවන් ආදී සියලුම වැඩසටහන් පාහේ ඔබට එක දිගට අඛණ්ඩව නරඹන්නට පුළුවන්. එම වෙබ් අඩවියට ඔබ පැමිණියොතින් www.thebuddhist.tv කියන වෙබ් අඩවිය. ඒ වගේම බොහෝ දෙනා අතර ප්‍රචලිතයි අද වෙනකොට YouTube මාධ්‍ය. ඉතින් The Buddhist TV කියන YouTube එක හරහා ඔබට අපව නරඹන්නට පුළුවන්කම තිබෙනවා සජීවීවත්. ඒ වගේම අපේ බොහෝ වැඩසටහන් ඒ තුල දකින්නට ඔබට පුළුවන්කමක් තිබෙනවා. විශේෂයෙන්ම අද වන විට ධර්ම දේශනාවන් විශාල ප්‍රමාණයක් බෞද්ධ නාලිකාවේ විකාශනය කෙරුණු එම YouTube මාධ්‍ය ඔස්සේද ඔබට නරඹන්නට පුළුවන්. ඔබ ලොව කොහේ කොතැනක සිටියත් ඇතැම් වෙලාවට ජංගම දුරකථනයෙන් පවා අපිව නරඹන්න පුළුවන් මට්ටමට අද වන විට තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. ඉතින් වයෝවෘද්ධ මව්වරු පියවරු සාමාන්‍ය ආකාරයෙන් රූපවාහිනියෙන් ගුවන්විදුලියෙන් අපව නරඹනවා ශ්‍රවණය කරනවා වගේම බොහෝ දෙනා අද වෙනකොට තරුණ බාල මේ කොයි කවුරුත් ධර්මයට යම්කිසි කල්යාණ මිත්‍රත්වයක් දක්වන බව පේන්නට දකින්නට තියෙනවා. ඉතින් ඔබ හැමදෙනාම වෙනුවෙන්ම මේ වර්තමාන තාක්ෂණය උපයෝගී කරගෙන ධර්ම sannivedana සේවාව අප පැය 24 මුළුල්ලේම දියත් කරන බව මේ මොහොතේදී සිහිපත් කරන්නට කැමැතියි. ඒ සියලුම කාරණාවන් වෙනුවෙන් තමන් වහන්සේගේ අවවාද අනුශාසනාවන් ලබා දෙමින් ඉදිරි වැඩසටහන් සඳහා වැඩපිළිවෙළවල් සඳහා තමන් වහන්සේගේ නායකත්වයේ දායකත්වයේ ලබා දෙන කොළඹ හතාරජී සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍යාලයේහි ගරු සභාපති ධුරන්දර අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ සිද්ධ කරන මේ ශාසනික සේවාව මහා සමාජීය මෙහෙවරයන්හි අපමණ කුසල් බලයෙන් ඔබ වහන්සේ බලාපොරොත්තු වන පරිපූර්ණ නිවීම පිණිසම මෙපින්දම් එකලෙසම හේතු වේවා වාසනාව වේවා කියලා අප ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. එසේනම් සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක සදැහැති දනන්ටත් නිදුක් බව නිරෝගී බව සුවපත් භාවයේ සපිරුණු අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අදට සමුගන්නවා අපේ සජීව වැඩසටහනෙන් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද